අයිබෝන් ඔබට සුදායි උදැසනක් තවත් සතියක් අපි අලුතෙන් ආරම්භ කරන්න යන්නේ. අලුතින් හිතමු. ඒ හිතන සෑම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වේවා අපේ පැතුමයයි. ආරම්භමු මේ ස්වර්ණ වාහිනී පත්තරේ. සතිය ආරම්භ කරමින් පත්තරවල විස්තරට යන්නට පෙර ආතුව කනගාටුවෙන් දැනුම් දිය යුතු පුවතක් තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටගොඩ ධම්මාවාස හිමියන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වුණු පුවත අපිට අපවත් වුණු පුවත අපිට ආද උදෑසනම ඔබ වෙතට ගෙනෙන්නට වෙනවා. උන්වහන්සේ අපවත් වන විට 88 වෙනි වියෙහි පසුනේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී උන්වහන්සේගේ අපවත් වීම මෙලෙස වාර්තා වන්නේ අපගේ කනගාටුව පළ කරන්නට මේක අවස්ථාව කරගන්නවා. හොඳයි අප සූදානම් අද පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ බලන්න. පත්තර සියල්ලම පාගේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ හද කම්පා කළ රට කම්පා කළ අනතුර පිළිබඳවයි. CCTV කැමරාවක වශයෙන් නැහැටි රේදුරා නොනවත්වා මාරු වෙන්නට උත්සාහ දරන ආකාරයේ සනිටුහන් විත් බීම නිසා ඛේදවාචකයේ තරම බරපතලකම සිය ළඟටම දැනෙන්නට ගත්තා. අද ප්‍රධාන ශීර්ෂ පාඨ හැම එකක්ම මේ ගැනයි. පළමුව බලන්න මේ ලංකාදීපේ. ජීවිත 14ක් බිලිගත් මරුවා රියදුරාද RDයද 32කට බරපතල තුවාල ගල වැටි මාස 6ක් ඉවත් නොකලේ ඇයි ප්‍රශ්නාර්ථයත් එක්ක ලුණුගල ප්‍රසන්න සහ ඉන්දිකා රාමනායක ලියන් 14 දිනකට මරු කැඳවමින් හා 32 දිනකට බරපතල තුවාල සිදු කරමින් පස්සරදී පෙරේදා පෙරවරුවේ සිදු වූ බස් අනතුරට හේතුව මීට මාස 6කට පමණ පෙර වැටී තිබූ විශාල ගල් පර්වතයේ මාර්ගයෙන් ඉවත් නොකිරීමදයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය සඳහන් කරනවා. පස්සර මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ ඉහළ කන්දක සිට විශාල ගල් පර්වතයක් කඩා වැටී තිබූ අතර මාස 6ක් පමණ කාලයක් ගත වෙතත් තවමත් එම ගල් පර්වතය ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර නැතැයි පාර්ශ්ව කීපයකින් චෝදනා එල්ල වෙනවා. දැන් ලොවෙත් නැති හේතු කියන්න ගනි. මාස 6ක් තිස්සේ ගල් පර්වතය ඉවත් කරලා නැහැ. ඒ කියන්නේ දැන් එක එක කාරණා සඳහන් වෙන්න ගන්නවා. ඉහළින් ගෙවල් තියෙනවා අරකයි මේකයි කියලා ලොවෙත් නැති කතා දැන් කියන්න ගනි. එතකොට මෙවැනි අනතුරක් සිදු නොවුණා නම් ඒක තාමත් තවත් කාලයක් තිස්සේ එතනද ප්‍රශ්නවත් වෙන්නේ එහෙමයි. එතකොට දැන් ඊට පස්සේ අනතුරු ඇඟවීමේ සංඥා පෝරු ඒ වගේම දැනුවත් කිරීම කරන්න ගන්නවා. ඔව්වා කලින් කරන්න තිබුණේ නැද්ද? ඒ හින්දා දැඩිව ඒ ගැන සොයා බැලීමේ ක්‍රියාමාර්ගයකට යන්න. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් ඔහොම බලන්න. පස්සර බස් රථ ඛේදවාචකය බස් රථ රියදුරු සහ ටිපර් රථ රියදුරු රිමාන්ඩ් මේගිය පිරිස 14යි තුවාලකරුවන් 32 දෙනෙක් 28 දෙනෙකු බදුල්ලට මාරු කෙරෙයි. මාර්ගයට කඩා වැටුණු ගල් පර්වතයේ මාස 6ක් තිස්සේ ඉවත් කර නැහැ. අනුතර සිදු වූ තැනට ආරක්ෂිත වැටක් මාර්ගයට බම්පර් යොදයි. ලොවෙත් නැති ඒවා දැන් යොදනවා. ආරක්ෂක වැටක් යොදනවා. බම්පර් යොදනවා. එතකොට ඔය දැන් ගල් ඉවත් නොකිරීමට ලොවෙත් නැති කාරණා නිදහසට කියන අයට මේවා කලින් කරන්න තිබුණේ නැද්ද? බලධාරීනි අවධානය යොමු කරන්න. ඊළඟට අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයටත් ඔහොම අවධානය යොමු කරන්න. පස්සර මාරක අනතුරට හේතුව කොන්ත්‍රාත් සමාගම්ද පාරට වැටුණු ගල් ඉවත් කිරීම අතපසු කළාදැයි සොයනවා මහා මාර්ග ලේකම්. අනතුරින් පසු මාරක වංගුවට ආරක්ෂිත වැටක් කියලා තවදුරටත් දාලා තියෙනවා. පසු ඉදිකරනු ආරක්ෂිත වැට මේ සටහනේ පහළ දකුණේ කෙළවරේ පහළ ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. දෙයක් වුණාට පස්සේ ගියාට පස්සේ ස්ථාලේ වසා දාන්නට හදනවා. අන්න ඒ පිළිබඳව හොයන් මේක අවස්ථාවක් කරන්නට ඕනි. මහා මග ඇතම් කටයුතු සිදු කරද්දී සිදුවන දේවල්. එතකොට සමහර වෙලාවට පාර හොඳටම හදනවා. හොඳටම හදනකන් ඉඳලා පාර හාරනවා. පාර කපනවා. පාර කපලා උනට පස්සේ සෑහෙන කාල සීමාවක් යනකන් කැපෝ තැන එතනමයි. එලෙසමයි. ඒවා හදන්න කවුරු හරි දෙයක් කෙනෙක් මේ වගේ අනතුරකට ලක් වෙනකම්මද ඉන්නේ. එතකොට දැන් මේ තැන විතරක් හොයලා බලලා මේකේ මොකක්ද උනේ කියන කාරණාව නෙවෙයි. එවැනි අනතුරුදායක තැන් රටේ කොතනක තියෙනවද? මොන තැන්වල මගහැරීම් කරලා තියෙනවද? අන්න ඒව හොයලා බලන්න. අනතුරක් සිදුවීමට පෙරයි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එතකොට අද මව්බිම් පත්තරේ කතාව ප්‍රධාන ශීර්ෂ පාඨයේ ආකාරය දැන් බලන්න.
පස්සර බස්රිය පෙරලී 14ක් මරුට බස් එක එකපාරටම පාවුනා වගේ දැනුණා. ආපු වේගයෙන්ම පෙරළුණා. මාව සීට් එකක් ඇතුලේ හිර වුණා. කුඩු පට්ටම් වූ බස් එක ගල් දෙකක් මැද්දේ හිර වෙලා තිබුණා. විවිධ පාර්ශවයන්ගේ අදහස් කීර්ති වෙන්ඩිස් ඇතුළු පිරිසක් සටහනට අරන් එනවා. එයාද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ලංකාදීපයේ ඇතුල් පිටුවේ සවිස්තරාත්මක වාර්තා විවිධ අයගේ අදහස් සහ ඡායාරූප සමගින් වාර්තා කරලා තියෙනවා බලන්න. මහා සද්දෙට ඇහැරුණා. උකුලේ හිටි බබා විසි වුණා. බස් එක කැරකි යනවා වගේ දැනුණා. දිවි බේරාගත් මවක් කියනවා. ප්‍රපාතයේ බස්සේ නැවතුනාම මලසිරුත් ඇඟ උඩ තිබුණා කියලා තවත් එක්කෙනෙක් කියනවා. බස් එක පිරෙන්න සෙනග හිටියා. පෙරලෙද්දි මමත් විසි වුණා. ගල වැටුණු තැනින් බස්සේ වේගය අඩු නොකර ටිපරයට ඉස්සර කරන්න ගියා කියලාත් තවත් සඳහනක් තියෙනවා. එබැයි කතා බහෙන් එක පැත්තකින් ගල් පර්වතයක් එතන තිබීම, අනිත් පැත්තෙන් ආරක්ෂිත වැටක් නොතිබීම, ඒ වගේම රියදුරාගේ අපරීක්ෂාකාරී බව, නොසැලකිලිමත්කම අපි දකිනවා CCTV දර්ශන ඇසුරින් එන වේගය, ඒ ආපු වේගයෙන්ම ඉදිරියෙන් එන ලොරියට ඒත් එක්කම නතර නොකර මාරු වෙන්නට හදනෝ. ඒකත් එක්ක ඇති වුණු තත්ත්වය. ඒ අතරේ ඒ ලොරි රථයේ රියදුරා එතනින් පලා යනවා. ඊට පස්සේ ආව අල්ලනවා. අනතුරක් වාර්තා නොකිරීම හේතු කොටගෙන එයාවත් අත්අඩංගුවට ගන්නවා. මහා ඛේදවාචකයක්, රටම කම්පා කරන ඛේදවාචකයක්. අනාගතයේ කොයිතරම්නම් පළදායි වැඩ ගන්න පුළුවන්කම තිබුණු ජීවිත කන්දරාවක්ද මේ මහා මගදී මහා ප්‍රපාතයකට පෙරලී බිලිවෙන. අපි වැඩිදුර වාර්තාවට යමු. බස් රථයේ සිටි මගින් 14 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය අයගේ සිරුරු පවුල්වල ඥාතීන්ට බාර දීමට පස්සර සහ බදුල්ල රෝහල්වල බලධාරීන් පියවර ගත්තා. රෝගීන් කීප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සුසුම්නාවට හානි වී තිබෙනවා. මොවුන් සමහර විට පූර්ණ කාලීන ආබාධ තත්ත්වයෙන් පසු වෙන්න පුළුවන්. දුරු ජීවිත කාලය පුරාවටම. බස් රථය යොදුරා ගත්තාම ඔහුගේ පාදයක බිඳීමක් සහ පොඩි තුවාල ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. මේ දරුණු අනතුර සිදු වුණේ මාර්ගයේ ඉහළින් විශාල ගල් පතුරක් කඩා වැටි මාර්ගය අවහිරව තිබූ වංගු සහිත ස්ථානයකදී. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මීට මාස 9කට පෙර මාර්ග අලුත් ඇඩියාවක් අතරතුර කඩා වැටුණු මේ ගල් පතුර ඉවත් කර නොතිබීම මේ අනතුරට ප්‍රධානතම හේතුවක් වූ බවයි. ඒ ඇවිල්ලා දැන් ලොකු ගලක් තිබ්බේ. ඒගොල්ලෝ ඇවිල්ලා පාරට ඉඩමදි කියලා වෙඩි කියලා ගල් කැඩුවා. කඩලා ඊට පස්සේ ඒක නතර කරා. නතර කරලා පස්සේ වෙයි වෙලාවේ තමයි මේ ගල පහළට ගියේ ඉස්සලා. මේ ගල් ඔක්කොම බුරුල් වෙලා තියෙන්නේ ගල් වෙඩි දාපු හින්දා. කෙසේ වෙතත් අනතුර සිදු ස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් මෙතෙක් ගෙන නොතිබුණු පියවර කිහිපයක්ම මෙලෙස ගැනීමින් තිබෙන ආකාරය අප කැමරාවේ සටහන් වුණා. මේ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු අප සමග මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම මේ මම එතන තමයි ඉන්නේ. පාරෙන් භාගයක් ගලක් කියනවා. ගල හැද පාරෙන් භාගයක්. මේ ලොරිය දැනගන්න ඕනේ. ඉතින් මේ එක්ක නවත්ත ගන්න. ඒ වංගුව බෙන්ටෙන් ගන්නකොට මේ ලොරියට දෙනවා අපිට වැඩිය මේ අපේ පැත්තට වැඩිය මේ බස් එක දෙනවා නවත්තන්න නෙවෙයි. ඒ දෙය කළා නෑ යාදී. මේ රිරුල් මහත්තයා කොස්කම කෙනෙක් තමයි. එතකොට මේ බස් එක දෝන නිසාවෙන් ලුණු වලට පොඩ්ඩක් මෙහා ගියක් වෙන්ට් එක කාමරයක් වෙන්ට් එක ගන්න තමයි ඉන්නේ. ලුණු වලට පොඩ්ඩක් මෙහා. එතකොට එතනින් තමයි නගලා තියෙන බස් වල මේ එන අතට. අනික් ඩ්‍රයිවර් ගිහිල්ලා එයා ගියලාට බස් එක කියලා තියෙනවා. එන අතර එන්නේ. ඒ අරන් ඇහිලා වැඩි වෙලාවක් නැහැ. එයාගේ ගේලෙන් ඉඳන් තව මිනිස්සු 10ක් අතකුළු යන්නේ. ඒ දුරක තමයි ඉන්නේ. එතනනම් මේ අරන් එන අතර තමයි වෙලා තියෙන්නේ මහත්තයා. ඔව් මේ රියදුරා කිසියම් මෙයා හැබැයි ගංජා රමේන පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. හැබැයි සිගරට් එකක් බොනවා, ටීටේන්ඩි බොනවා. ගංජා රස පාවිච්චි කරන්නේ නැහැ. මේ අතර බස් රථය අනතුරට ලක්වන විට ඊට ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ රියදුරා අනතුරින් පසුව පලා ගොස් තිබුණා. බඩල් කුඹුර ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී අනතුරක් දැකේ වාර්තා නොකර සිටීමේ චෝදනාව මත ඔහු ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර අනතුරින් තුවාල ලැබ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අනතුර සිදු කළ පෞද්ගලික බස් රථයේ රියදුරා පරීක්ෂාවට ලක් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහුවද රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. මේ අතර අනතුර සිදු ස්ථානයට පැමිණි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් බස් රථය මෙලෙස පරීක්ෂාවට ලක් කළා. මේ අතර ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ අදාළ අනතුර සහ එවැනි සිද්ධීන් නැවත සිදු නොවීමට ගත යුතු පියවරන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි. හොඳයි, මේ කමිටුවට අපි කියනවා මෙවැනි තත්ත්වයන් රට පුරා තියෙන්නේ කොහෙද? ඒ ගැන හොයලා බලන්න කියලා. නැත්තම් තවත් එක් කමිටුවක් බවට පත් වුණොත්
ඒකෙන් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩදායි ඵලදායි කමිටුවක් බවට පත් වෙන්න. නැත්තම් මොනවා හරි සිදුවීමක් වුණාට පස්සේ එතනට පිළියම් යොදායි උනාට පස්සේ ඒ වගේ තවත් වෙන්න තියෙන තැන් කොහෙද කියලා හොඳට අවධානය යොමු කරන්න. එතකොට දිලුම් අමුණුගම කියපු කතාවක් අද මව්බිමෙන් ගන්නවා. මින්මතු මගී ප්‍රවාහනය ලංගමෙන් හමුදා මධ්‍යස්ථාන වලින් පුහුණුවලත් රියදුරන්ට පමණයි කියලා කියන උපතිස්ස පෙරේරයි වාර්තාව අරන් ඇවිත් තියෙන්නේ. මේ තියෙන සටහන ඒ සටහනට අනුවයි ඔහුගේ ප්‍රකාශය වාර්තා කරලා තියෙන්නේ අද මව්බිම් පත්තරේ. හොඳයි දැන් ඉතාම අවාසනාවන්ත කතා පුවතක් පිළිබඳවයි අද පත්තර ප්‍රධාන ශීර්ෂ පාඨ වලින් වාර්තා කරලා තිබුණේ උදෑසනම අපිට ඒ ගැනයි කතා කරන්න ඕනේ. අද දවසේ කවද්ද ඊයේ දවසේ කවද්ද ඒ පිළිබඳව අද පත්තරේ ප්‍රධාන පිටුවේ ඉහළම තියෙන සටහනට අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. බලන්න මං කියවන්න. අද ලෝක ජල දිනයයි. පෘථිවියෙන් 71ක් ජලයෙන් වැසී ඇතත් ඉන් භාවිතයට ගත හැක්කේ 0.3ක් පමණයි. තවත් ඒ තරමටම වැදගත් දවසක් පිළිබඳව ඔබ දන්නවාද කියලා අහලා තවත් වාර්තාවක් කියනවා. ඊයේ ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයෙන් පෙළෙන්නන්ගේ දිනයයි. වාර්ෂිකව මෙම තත්ත්වයේ සමග ශ්‍රී ලංකාවේ දරුවන් 1000කට එක් අයෙකු පමණ උපත ලබන අතර මුළුමනින්ම සුව කළ නොහැකි වුවද මෙම තත්ත්වය මව් කුසේදීම හඳුනාගෙන ප්‍රතිකාර සිදු කළ හැකි බව ඔබ දන්නවාද කියලා පුවත්පතේ වාර්තාවේ අසා තිබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට මෙම තත්ත්වයේ සමග දරුවන් 1000කට එක්කෙනෙක් පමණ උපදිනවා. ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වයේ සමග උපදින දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන සුලභ කාරණාව නම් ඔවුන් උපතින් පසු වැඩිවියට පත්වන තුරුම දෙමාපියන් ඔවුන් රැක බලා ගැනීමට සිදුවීමයි. නමුත් දෙමාපියන් විපත් වීමෙන් හෝ මිය යාමෙන් පසු එම දරුවන් අත්හැර දැමීම බොහෝ විට දක්නට ලැබෙන කාරණයක්. හැබැයි මේ තත්ත්වය මව් කුසේදීම හඳුනා ගන්නත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ අවශ්‍යතා සඳහා කායිකව මෙන්ම මානසිකවත් සූදානම් වන්නත් දැන් පුළුවන් කියලා දාලා තියෙනවා. සාමාන්‍ය විවාහයේදී මන්ද මානසික වැනි විවිධ නම් වලින් හඳුන්වන ලබන මේ තත්ත්වය පිළිබඳවයි ඒ කාරණාව වාර්තා කරලා තියෙන්නේ. හොඳයි ඊට පස්සේ අපි තවත් සටහන් කීපයකට අවධානය යොමු කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. අද පත්තරේ සටහනක් දානවා මෙන්න මේ විදිහට. මාස 15ක කාලයේදී රක්ෂිත එලිකිරීමේ සිදුවීම් 270ක් නවෝදයක් පමණ ලියන. එලිපේලි කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 62000ක්. 2020 වසරේ ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 2 වන සතිය දක්වා කාලයේදී නීති විරෝධී ලෙස රක්ෂිත එලිකිරීමේ සිදුවීම් 270ක් වාර්තා වී ඇති අතර එම සිදුවීම් වලට සම්බන්ධ 294 දෙනෙකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වසර දෙක තුළ ඔවුන් විසින් එලිපේලි කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 62000ක් කියලයි මේක වැඩි දුරටත් දාලා තියෙන්නේ. ඒ අද පත්තරේ සටහන්. ඊට පස්සේ අපි යනවා මව්බිම් පත්තරේ ශීර්ෂ පාඨ කීපයකට. අනුර කුමාර කියු කතාවක් වාර්තා කරනවා අනුරාධා හේරත්. මාධ්‍ය නිදහස කියන්නේ ජනාධිපති දෙන ලයිසන් එකක් නෙවෙයි. අනුර කුමාර කියු කතාව අද මව්බිම් පත්තරේ වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ ගම සමග පිළිසඳර වැඩස්ථානයේදී ජනාධිපතිවරයා කළ කතාවක් බොහෝ අයගේ අවධානයට යොමු වුණා. ඒදී ජනාධිපතිවරයා පළ කළ අදහස් අද පත්තර වාර්තා කරනවා. මේ පුටා ගන්නේ මව්බිමෙන් ක්‍රිෂාන් පතිරත්ගේ සටහන. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවේ. ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අද මව්බිම ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඨයක් කරන්නේ ඒ විදිහටයි. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ එතනදී කරපු තවත් කතාවක් අද දෙවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා. මා දෙවෙනි වරටත් ජනාධිපතිවරණයට එනවාද නැද්ද තීරණය කරන්නේ ජනතාවයි. ජනපති වලපනේදී කියයි. තමා දෙවෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගම සමග පිළිසඳර වැඩස්ථානට වලපනේදී එක්වමින් සඳහන් කරනවා. ජනාධිපතිවරයා අදහස් ගණනාවක් පළ කළා. අපි දැක්කා ඊයේ පෙරේද දවස් දෙකේම ඒ සම්බන්ධයෙන් බොහෝ අයගේ විශේෂ අවධානය යොමු වෙලා තිබුණා. හොඳයි ඊට පස්සේ අපි තවත් සටහන් කීපයකටයි යන්න සූදානම් වෙන්නේ. රාජ්‍යන් සිල්වා ඝාතනයේ සැක්කාර රත්මලානේ සුද්දා මත්කුඩු සමග දැලේ රත්මලානේ ආරියරත්න ලියන. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ
පියා වන රංජන් සිල්වාගේ ඝාතනයේ සැක්කරු බව කියන රත්මලානේ සුද්දා නැමැත්තා මත්කුඩු ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 650ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය සඳහන් කරලා තියෙනවා. මතක ඇති බොහෝ අයගේ අවධානය දැඩිව යොමු වුණු කතාපුවතක් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ පියාගේ ඝාතන සිදුවීම. උසාවියෙන් විනාශ කිරීමට නියෝග කළ කසලතේ යලි ජාවාරම්කරුවන් අතට මේගමේ විමල් කීර්තිලියන් අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කළ රුපියල් කෝටියක් පමණ වටිනා තේ කන්ටේනර් 3ක් විනාශ නොකොට යලි ජාවාරම්කරුවෙකු අතට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරාගේ උපදෙස් මත මේගමුව අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක ඇතුළු එම ඒකකයේ විසින් ඊයේ පුළුල් විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. ඒ වගේ දේවල් නේ උසාවියෙන් විනාශ කිරීමට නියෝග කරපු කසලතේ යලි ජාවාරම්කරුවන් අතට ඔයලා බල්ලා දැඩිව දඬුවම් දෙන්න ඒ වගේ කාරණා එක්කම. එතකොට ඩුබායි වලින් පිටුහල් කළ අයෙක් ලංකාවට ඇවිත් අන්තවාදී වපුරලා මාවනැල්ලේදී අත්අඩංගුවට කියලා දිවයින දානවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුහල් කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු අන්තවාදයේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් අත්අඩංගුවට ගත්තලු. මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මාස 5 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කිරීමක් කළා තියෙනවා. දැන් ආයෙත් යනවා අද පත්තරේට. දිය නෑමට ගිහිල්ලා මහා මග අනතුරු සුලභව දක්නට ලැබෙනවා. මාරක අනතුරු කොච්චර මිය ගියාද? එහෙම කියලා කට ගන්න බැරි වෙනකොට තමයි පස්සර අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ. ඊළඟට අර යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා සමහර තැන්වල නාන්න යනවා. සමහර තැන් ඉතාම අනතුරුදායකයි. දැන අනතුරේ වැටෙනවා. මෙන්න තවත් කතාවක්. ආරක්ෂිත ස්ථානවල පමණක් දිය නෑම කරන්න මාව ඒ දිය නෑමට ගිය තරුණයන් 8 දෙනාගෙන් 2 දෙනෙක් මරුට ඉන්දික ඒවා විතරණ හෙම්මාත්තගම විජේ සමගින් ලියලා තියෙනවා. මාව ඒ සුන්දර නැරඹුම් ස්ථානයක් වන මාවනැල්ල බෝඇල්ල නැමැති ස්ථානයේ ඊයේ පස්වරුවේ දිය නාමින් සිටි තරුණයන් 2 දෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව මාවනැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අල්කේගම මාකේල්වල පදිංචි අයෙක් තමයි මෙහෙම තියෙන්නේ. 2 දෙනෙක් තමයි මෙහෙම ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. මෙන්න නැවත මතක් කිරීම ආරක්ෂිත ස්ථානවල පමණක් දිය නෑම කරන්න. කොවිඩ් තත්ත්වයත් එක්ක එන්නත තත්ත්වයේ ආසාදිතයන්ගේ ගණන් හෙලව් ඒවා මේවා ටිකක් කතා කරත් හොඳයි. මේකත් අමතක කරන්න බෑ අපිට. අපි පාලනය කරගෙන තිනවා. අපි කොවිඩ් ගොඩක් දුරට මර්ධනය කරමින් තියෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ කොවිඩ් ආසාදිතයන් 472 දෙනෙක් ඉන්දික ඒවා විතරණ ලියන. සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ සේවකයන් 472 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා මාර්ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියනවා. මීට අමතරව පුද්ගලයන් 176 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමට නියමිතව තිබෙනවා කියලත් එම සංගමය කියනවා. අදාළ ආයතනය තුළ ස්ථිර සේවකයන් 1200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් මීට අමතරව තවත් 400කට ආසන්න ප්‍රමාණයක් తాවකාලික පදනමින් සේවය කරන බවත් මාර්ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සඳහන් කරලා තියෙනවා. අද පත්තරේ ප්‍රධාන පිටුවෙන් උපුටා ගත්තේ ඒ කතාවත් එක්ක. එතකොට චීනයේ එන්නත අනුමැතිය ලැබුණා. කාටද මේක මුලින්ම දෙන්නේ මේ රටට ආවට පස්සේ චීනයේ එන්නත? අපි හරියට කළමනාකරණය ගමු. මොකද අපි දැක්ක අර ඇස්ට්‍රාසෙනිකා එන්නත ආපු වෙලාවේ මුලින්ම 30ත් 60ත් අතර කියලා කිව්වා. එතකොට 60ට වැඩි අය කියලා ප්‍රශ්නේ මතුවෙන්න ගත්තා. අනිත් රටවල් 80ට වැඩි අයට 70ට වැඩි අයට ඔහොම දීලා ක්‍රමික වෙද්දී අපි 30යි 60යි අතර හිටියා වැඩිහිටි පරපුර කියන කාරණාව අපිට ඊට පස්සේ මතක් කළා. එකපාරටම 60න් වැඩි අය කියලා කියවෙන්න ගත්තා. එහෙමනේ නේද? විවිධ අදහස් පළ වුණානේ. දැන් මේ චීන එන්නත මුලින්ම මෙරට සිටින චීන ජාතිකයන්ට නිදර්ශනීය වික්‍රමසිංහලිය චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයන්ට ප්‍රථමයෙන් ලබා දීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා COVID-19 රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොල්ලේ සඳහන් කිරීමක් කළා. චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව එලෙස චීන ජාතිකයන්ට එන්නත ලබා දීමට නියමිත බවයි ඇයි කියන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරට පැහැදිලි කිරීමක නිරත වූ ඇය අපේ රටට පරිත්‍යාගය බාරගත් තමයි දැනට අවසරය දීලා තියෙන්නේ. චීනයේ සිනෝෆාම් එන්නත එහි රටවැසියන්ට පාවිච්චි කරන නිසා මෙහි වාසය කරන චීන ජනතාවටත් එම එන්නත ලබා දීමට හැකියාව තිබෙනවා යයි ඇය සඳහන් කරනවා. මේ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා වූ අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පෙරේදා ලබා දුන්නත් කියලාත් වැඩිදුරටත් කියලා තියෙනවා. ඔන්න පළමුව චීන එන්නත මෙරට සිටින චීනුන්ටමයි. වෙලාව මතක් කරගන්න. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. එතකොට ඒ කතාව ඒ විදිහට වාර්තා කරාට පස්සේ අද ලංකාදීපයේ තියෙනවා එන්නත ගැන කතන්දරයක්. වෛද්‍ය පැතුම් කරන එහෙමයි නම දාලා තියෙන ඔහුගේ බිගුන් මේනකගේ සටහනත් එක්ක වාර්තාව ඔහොම බලන්න. කොරෝනා එන්නතට අනියත බියක් කුමකට? ලේ කැටි ගැසෙන බවට විද්‍යාත්මක තාවරුවක් නැහැ. එන්නත ගත් පසු උණ හෙම්බිරිස්සාව හැදෙන්නම ඕනද? එන්නත ගත්තත් සෞඛ්‍ය පුරුදු ඕනෑමයි කියලා දාලා තියෙනවා. එන්නත ගත්තත් සෞඛ්‍ය පුරුදු ඕනෑමයි අමතක කරන්න එපා. ඒ කතාව මතක තියාගෙන ඉන්න. ලංකාවේ ආසාදිතයන්ගේ තත්ත්වය ඊ වාර්තා වෙන්න ගත්තා. ලංකාවේ තුල ආසාදිතයන් 342 දෙනෙක්. ඔබ දන්නවාද ඒ 342 දෙනා සමගින් ලෝක කොවිඩ් ආසාදිතයන්ගේ දර්ශකයේ ශ්‍රී ලංකාව චීනය අභිබවා ගොස් තිබෙන බව. ඔබ දන්නවා ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රට චීනය. එතකොට දැනට මේ කොවිඩ් වසංගතය කියන මේ විනාශකාරී තත්ත්වය මුලින්ම හටගැනුණ කියලා කිව්වේ චීනය. චීනි වාර්තා වුණේ දැන් මේ වන විට 99ක් ඊයේ වන විට මෙරට ඒ තත්ත්වය අභිබවා කියා 90200ක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ඒ වාර්තාගත කතන්දරේ චීනයට වඩා අපේ රටේ ආසාදිතයන් වැඩි. ඔබ හිතන්න මොහොතක්. එතකොට දැන් මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ එක් මරණයත් සමගින් 546 දෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි අපි පාලනය කරගෙන යන්නේ දැන් ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව ඉතාම තත්වයකට පත් කරන්න අපිට හැකියාව ලැබී තිබීම විශේෂත්වයක්. ඒකත් එක්කම තවත් කතාවක් තියෙනවා ඉම්රාන් ખાන් ගැන. මෙහි ඇවිල්ලා ගියා විතරයි ටික දවසයි ගත උනේ. එයාටත් හැදුනානේ. එන්නතගෙන දෙදිනකට පසුව පාකිස්තාන් අගමැතිට කොවිඩ් හැදිලා. ඡායාරූපයක් එක්ක සටහන දාලා තියෙන්නේ. එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුව පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන්ට නව කොරෝනා වෛරසය ආසාදිතය වෙලා. පාකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඉක්ුත් බ්‍රහස්පතින්දා ලබාගෙන තිබුණා. ඔහු වෛරස ආසාදිතයක බව සොයාගැනුනේ ඉන් දින දෙකකට පසුව වීමයි විශේෂත්වය. පාකිස්තානයේ මේ වන විට නව කොරෝනා වෛරසයේ තෙවන රැල්ලට මුහුණ දී සිටිනවා. දැනට කියන්න පුළුවන් අග්‍රාමාත්‍යරයාට වෛරසය ආසාදනය වී ඇති බව පමණයි. ඔහු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා යයි පාකිස්තාන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ තමයි එහි තත්ත්වය. හොඳයි අපි ඊළඟ සටහන් වලටත් අවධානය යොමු කරමු. අද තීරණාත්මක දවසක් ජිනීවා පැත්තෙන් ගත්තම ඒ ගැන මතක් කිරීම මෙන්න බලන්න දිනමිනින්. ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා ගැන ඡන්ද විමසීම අද දිනමින ප්‍රධාන පිටුව වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ සුමන්තිරන් කියන කතාවත් අද දිනමින පත්තරෙන් උපුටා ගන්නවා. ඔහොම බලන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ යෝජනාවලියට ඉන්දියාව පක්ෂයි. කවුද කියන්නේ? එම්.ඒ. සුමන්තිරන් එහෙම කියන්නේ. දකුණු ආසියාතික රටවල් එක්ක එකට හිට ගැනීම ගොඩක් වැදගත් වෙනවා කියලා අපි ඉන්දියාවට මතක් කරන්න ඕනේ. පාකිස්තානය බංගලාදේශයේ ශ්‍රී ලංකාව එක්ක හිට ගන්නට හදද්දි ශ්‍රී ලංකාව පැත්තේ හිට ගන්නට හදද්දි ඉන්දියාවට එහෙම බැරිද? අවධානය තියාගෙන මෙමු. ඒ අතරේ අර සිද්ධිය අර තවත් කතන්දරයක් ආවනේ අසත්‍ය පැමිණිල්ලක් කියලා මාධ්‍යවේදියෙක් කියයි කියන වෙබ් මාධ්‍යවේදියෙක්ද කොහෙද? මාධ්‍යවේදියෙකු අසත්‍ය පැමිණිල්ලක් කිරීමේ සිද්ධිය රාජ්‍ය සේනාරත්න සහ චතුර අද CCDට සුභාෂිනී සේනානායක ලියන්නේ. තමා පැහැරගෙන ගොස් පොලිසා වද දුන් බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ මාධ්‍යවේදියෙකු රෝහල්ගත වීමට පෙර හමු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා
හිටපු අමාත්‍ය රාජ්‍ය සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා අද සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණීමට නියමිතයි. එම මාධ්‍යවේදියා අසත්‍ය පැමිණිල්ලක් සිදු කළ බවට ඔහු සිදු කළ පාපොච්චාරණයෙන් පසුව පසුගිය දින දෙක තුළ මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණිලි ලෙසට කොළඹ අපරාධ කොට්ටාශය ඔවුන්ට දැනුම් දීමක් කර තිබුණා. එහෙම කතන්දරයක් අද මුල පුරන්නේ එතනත් ගෑවිලා තියෙනවා. ඊට කලින් අපිට මතක් වුණේ මේ සිද්ධිය ආයේ වාර්තා වෙද්දී කලින් වාර්තා වුණු කිඹුල් කතාවයි. ඒ අතරේ කවුද ප්‍රසන්න රණතුංග කියනවා නිලධාරීන්ගේ කඹ නිසා ජනතාව අසරණ කරන්න බෑ කියලා. මහින්ද අලුත් ගෙදර ලියන. නිලධාරීන්ගේ කඹ නිසා රටේ ජනතාව අසරණ කළ නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කිරීමක් කරනවා. ඔහුගේ කතාවේ පුටාගත්තේ අද දිනමින පත්තරේ. දැන් දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨය අභ්‍යාසලාභී උපාධිධාරීන් දසදහසක් අද සිට ස්ථිර රාජ්‍ය සේවයට මහින්ද අලුත් ගෙදර ලියන. අභ්‍යාසලාභී උපාධිධාරීන් දසදහසක් අද සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණයක් කරන් තියෙනවා. මේ ඒක නෙවෙයි. අරයාගේ උත්සාහය ගැන මම විශේෂයෙන් කතා කළා ගිය සෙන්සුරාදා මට මතක ඇටියට. බන්දුල ගුණවර්ධනගේ එයත් අතාරින්නේ නැහැ. කොහොම හරි සහන ගෙනෙන්නට උත්සාහයක් දරනවා. උත්සාහය නම් අපි අගය කරන්න ඕනේ. උත්සාහය ප්‍රායෝගික කර ගැනීම තමයි කරන්නම ඕනේ දේ. හැබැයි ප්‍රායෝගික කරන්නට උත්සාහ ගන්න එපයි. ඒක අපි අගය කරමින් යමු එතනට. අලුත් අවුරුදු සමයේ අත්‍යවශ්‍ය ආහාර අඩංගු සහන මල්ලක් සඳුනි ගමාරච්චි එළියයි. වාර්තාව කියවමුද පොඩ්ඩක් හොයලා බලලා. සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සෑම නගරයකදීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ජංගම රටවලින් මිලදී ගැනීමට හැකි වැඩි පිළිලක් සැකසීමට කටයුතු දා ඇති බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියනවා. මේ වැඩි පිළිවෙල සඳහා සතු සාලවිසල් ජාලය මූලික කර ගනිමින් ජංගම රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටත් එමගින් එතුලින් මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩස්ථාන ක්‍රියාවකට නැංවීමටත් සතු සායතනය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඇමතිවරයා කිව්වේ පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපාරික ප්‍රජාව හමුවේ පැවැත් වූ රැස්වීමකදී. මෙම උත්සව සමය මූලික කරගත් නව වැඩිපුරලක් වද කිසිදු බාධාවකින් තොරව මෙම වැඩස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත වූ ක්‍රමවේදයක් සකසා ඇති බවත් හිඟයකින් තොරව භාණ්ඩ පාරිභෝගිකයා වෙත ලබා දීම මගින් පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුතාව මගහැරීමටද මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවත් ඇමතිවරයා කියනවා. ඔව් ඇමතුමනි හිඟයකින් තොරව දෙන්න එක වටයක් ගිහිල්ලා ඉවරලා මෙන්න බඩු ඉවරයි කියලා තියන්න එපා. ප්‍රදර්ශනාත්මක අවස්ථාවක් බවට මේක පත් කරන්න එපා. මේක ප්‍රායෝගික අවස්ථාවක් බවට පත් කරන්න. එතකොට මේකට වැඩි පිළිලක් හදන්න පොරකාල සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන්ට ගැටලුවක් තර්ජනයක් වෙන විදියට නැතුව ක්‍රමවේදයකුත් හදලා දෙන්න පොළවේ පය ගහලා මේක ගන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියලා කියන ගමන් ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ මේ වාර්තාව බලලෙමු. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව විවිධ චෝදනා නගද්දී ආණ්ඩුව පවසන්නේ මිල පාලනය කිරීමට වැඩපිළිවෙළවල් රැසක් ආරම්භ කර ඇති බවයි. එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කරගෙන රුපියල් 1000ක් වටිනා සහන මල්ලක් ලබන මාස පළමු වෙනි දින සිට සතොස්ස වෙළඳසැල් තුලින් පාරිභෝගිකයන්ට ලබා දීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. සහන මල්ල බෙදන්නේ සතුසාරා විතරද වෙනත් වැඩ පිළිවෙලක් තියෙනවද මොකක්ද හරි නෑ අපි සතුසාරා පමණයි බෙදන්නේ මොකද සතුසට කලින්ට වඩා විශාල පාරිභෝගික පිරිසක් සේවය ලබා ගන්න පැමිණෙනවා. කෙසේ වෙතත් සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ආණ්ඩුව විසින් සහල් සඳහා පාලන මිලක් නියම කළද මෝල් හිමියන් එම මිලට සහල් ලබා නොදෙන බවයි. හල් 10 පැකට් එකේ ගහලා තියෙනවා කිලෝ 10 නාඩු කිලෝ 10 රුපියල් 960යි කියලා. අපිට මෝලෙන් හම්බෙන්නේ 1060කට. මේක මොන වීලුවක්ද? මේ ජනතාව සතුසිට ගියොත් සම්පකාරයට ගියොත් සහල්ලේ මිලට ලැබෙනවා. එතකොට අපි පාරිභෝගිකයන් වශයෙන් අපේ කාර්යභාරයක් තියෙනවා වගකීමක් තියෙනවා. වැඩි මිලට අලෙවි කරන ස්ථානෙක බාණ්ඩ නොගෙන සිටී. ඇතිතරම් සහල් තොග ලංකාවේ තියෙනවා කියලාද මම කියනද දැනට? තිබෙනවා කාලංකාරය. මොකද්ද මේ විහිළුව? මේක කාය අතර තියෙන ඩීල් එකක්ද කියන අපි දන්නෙත් නැහැ. ආණ්ඩුවට දැනෙන තීරණයක් ගන්නවා. එළඹෙන අවුරුදු සමයේදී අපි වෙළඳ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න උනත් අපි සූදානම්. ඔක්කොමත් හරි ඒගොල්ලෝ මේගොල්ලෝ හැමගොල්ලෝගම ඒගොල්ලන්ගේ කතා කියනවා. අපි කතා කරන්නේ අපි පෙනී සිටින්නේ පාරිභෝගික ජනතාවගේ පැත්තෙන්. පාරිභෝගික ජනතාවට ගැටලු ඇති නොකරන ගැටලු ඇති නොවන පොළවේ පය ගාලා ප්‍රායෝගිකව ගන්න පුළුවන් තත්ත්වයන් නැති කරන්න කියලා අපි මතක් කරනවා. ගොඩක් කතා කළා තවත් ඒක තියෙනවා මේ විරාමයෙන් අනතුරුව.
දැන් ඊළඟ සටහන් වලට අවධානය යොමු කරන්නයි මව්බිම් පත්තරත් එක්ක මේ සූදානම් වෙන්නේ. විමල් සහ සජිත් කතාවක් මාධ්‍යවල පුවත්පත්වල පළවී තිබීමක් ගැන ඕක කරන සජිත් කරන පැහැදිලි කිරීමක් අද දාලා තියෙනවා. සතියන්ත පුවත්පතක පළ වූ දේ බොරු ඇමති විමල් මගෙන් වෙලාවක් කිව්වේ නෑ. සජිත් කිව්වයි කියලයි මව්බිම් පත්තරේ දාන්නේ. අමාත්‍ය විමල් වීරවංශ හා තමා අතර හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිලාන් අලස්ගේ නිවසේදී සිදු වූ බවට වෙබ් අඩවි දෙක පළ වූ පුවත මෙන්ම විමල් වීරවංශ තමාගෙන් හමුවීමට වේලාවක් ඉල්ලූ බවට සත්‍යන්ත පුවත්පතක පළ වූ පුවතක් හිතාමතාම ගොතන ලද අමූලික අසත්‍ය පුවත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මව්බිම කරපු විමසීමකදී සඳහන් කළා කියලා පත්තරේ ප්‍රධාන පිටුවේම දාලා තියෙනවා. එමයි පත්තරේ වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි අනිත් සටහනට යමු. කුඩු ජාවාරමේ ගිය බන්ධනාගාර නියාමකයා දැලේ චාමර අමරසූරිය ඇතුළු පිරිසක් මේක වාර්තා කරලා තියෙනවා. යාපනයේ බන්ධනාගාරයේ නියාමකවරයෙකු රුපියල් 4 ලක්ෂයකට ආසන්න හෙරොයින් ග්‍රෑම් 45ක් සමග යාපනයේ මාටින් වීදියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ යාපන ඒකකයේ විසින් අත්අඩංගුවට අරගෙන යුද හමුදා බුද්ධ්‍යංශයට ලද තොරතුරු මත යාපනයේ සුරාබදු එක්කේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක හේමන්ත ඇතුළු සුරාබදු නිලධාරීන් විසින් මෙම වැටලීම පෙරේදා සිදු කරලා තියෙනවා කියලයි මේකේ දාලා තියෙන්නේ. ඒ අතරේ අගමැති කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටමින් ඕස්ට්‍රේලියාවට යවන බව කියා ලක්ෂ 11 මාරක් වංචා කළා කීර්ති මෙන්ඩිස් ලියයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටමින් මුදල් වංචා කළ තැනැත්තෙකු රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවන් කීප දෙනෙකු ඕස්ට්‍රේලියාවට යවන බව පවසා එම පුද්ගලයන්ගෙන් රුපියල් 11,50,000ක මුදලක් ලබාගෙන ඇති මොහු ඉංගිරිය ප්‍රදේශයේ සිටියේදී රිදීගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත කියලයි වැඩිදුරටත් වාර්තා කරලා තියෙන්නේ. ඒක අතරේ අර පෙරේද දවසේ අපිට අර බස් රථ අවාසනාවන්ත අනතුර සිදුවෙන අතරෙම ඒකම අපිට තවත් ගුවන් හමුදා නිලධාරියෙකු පැරෂුට් පුහුණු වීමකදී අපට අහිමි වීමක් ගැන අවාසනාවන්ත පුවතක් වාර්තා වුණා. ඒකේ දිගුවක් අද මව්බිම ප්‍රධාන පිටුව දාලා තියෙනවා. පැරෂුට් පුහුණුවේදී ගුවන් හමුදා නිලධාරියෙකු මිය යෑම කරුණු සොයන්න විශේෂඥ කමිටුවක් චාමර අමරසූරිය ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. අම්පාර උහන පීටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණුවීමක් අතරතුර ගුවන් හමුදා නිලධාරියෙකුට දිවි අහිමි කරමින් සිදු වූ අනතුරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කළ බව ගුවන් හමුදාපති යා මාර්ෂල් සුදර්ශන පතිරණ මව්බිමට කියලා තියෙනවා. ගුවන් හමුදා වෛද්‍යවරයෙකු, ගුවන් නියමයෙකු, පැරෂුට් සම්බන්ධ විශේෂඥයෙකු මෙම සිව් පුද්ගල කමිටුවට අයත් බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා. එදාම වාර්තා වුණු අවාසනාවන්ත සිදුවීම. මේ තවත් අවාසනාවන්ත කතාවක්. කුංචි දරුවන්ගේ පරිස්සම කොයිතරම්නම් වැදගත්ද? ඇසිපිය හෙළන මොහොතකදී කුඩා දරුවන් අනතුරකට ලක් විය හැකියි. ආදරණීය දෙමාපියනි, වැඩිහිටියනි, ඒක මතකයේම තබා ගමු. යතුරු පැදියේ පෙට්‍රල් සුවඳ බැලූ දරුවා මිය ගිහින් අසල්වැසියෙක් එද්දී බයිසිකලේ උඩ වැටී ඉඳලා දඹුල්ලේ කාංචනලියන් යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර පෙට්‍රල් ගඳ සුවඳ බැලීමට උත්සාහ කළ වයස අවුරුදු 7ක දරුවෙකු පෙරේදා මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියනවා. මෙම දරුවා පෙරේදා පස්වරුවේ තම මිත්තණියගේ නිවසට පැමිණ සිටියේදී නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් යතුරු පැදියක් මතට නැග එහි පියන ඉවත් කර පෙට්‍රල් වල ගඳ සුවඳ බැලීමට යාමේදී අනතුර සිදුවන්නට ඇතැයි සැක කරනවා කියලයි පොලිසිය සඳහන් කරලා තියෙන්නේ. තාම වාසනාවන්ත කතාවක් මෙන්න වැඩිදුර වාර්තාව. සජිත් කුමාර මුණසිංහ දඹුල්ල වැලමිටියාව ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක්. තම මිත්තණියගේ නිවසට පැමිණි කුඩා සජිත් නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් මෙම යතුරු පැදියට නගින ආකාරය කිසිවෙකු දැක නැහැ. අවදානමක් ගැන කිසිදු අවබෝධයක් නොතිබූ ඔහු එහි ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර ඊට එබී බලා තිබුණා. ටැංකියේ තිබූ පෙට්‍රල් වාෂ්ප ආග්‍රහණය වීමෙන් සජිත් සිහිසුන්ව යතුරු පැදියේ තෙල් ටැංකිය මතම මුහුණ හොවා සිටින ආකාරය මුලින්ම දැක තිබුණේ ඔහුගේ ළඟම ඥාතියෙක්. මූඩියල්ලා මෙතන ඉඳගෙන පෙට්‍රල් සුවඳ බලන් ඇරුවා. වාට් ගිහලා මොලේට කරන්ට් දාලා ටැංකිය උඩම කට මේක උඩම තියාගෙන හිටියේ. වෙන්දට ඒක නගලා ඉන්නවද? වෙන නෑම නගින්න දෙන්නේ නෑ. මල්ලි දැකලා වැඩල්ලනකම ඒ උඩ අත් දෙකයි කකුල් දෙකයි දෙකම දෙපැත්තට දාලා මම එකයි ටැංකියේ කට උඩ
ඊපස්සේ මම එහෙම අරන් නැගිටලා පාදී නායක අපි හැම දාගෙන පෙට්‍රල් දාලා තියෙනවා මොකද එහෙම නැගිටලා අරන් තමයි හොස්පිටල් අරන් ගියේ පොඩි එක්කෙනා එතකොට සෙම දාලා පණ මොකුත් නැහැ බෙල් එහෙම කඩාගෙන හිටලා කුඩා දරුවා ගලේ වෙල රෝහලට රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණේ නැහැ. මව්පියන්ගේ අවධානය ගෙලිහුණු සුළු මොහොතකදී දඟකාරකමේ අවධානම තේරුම් ගැනීමට තරම් වයසක නොසිටි පුංචි සජිත්ගේ ජීවිත ඉරණම මෙලෙස අවාසනාවන්ත ලෙස විසඳී තිබුණේ ඔහුට ආදරය කරන සියල්ලන්ගේම නෙතට කඳුලක් එක් කරමින්. අම්මේ මට පඩගෙන කියලා බගඩක් කවන්නේ මගේ රන්තර පොතේ කියන්නේ පෙට්‍රල් වගේ එකක් ආග්‍රහණය කරලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් තීදී ළමයා සමහරකට දඟලන්නේ නැති. ඒක දැක්කනම් අපිට ළමයා බේරගන්න තිබුණා. ළමයි කියන්නේ අත්හදා බැලීම් කරන ඕන දෙයක් හොයලා බලන්න ආසාවෙන් ඉන්න දරුවන් කොට්ටාසයක්. විශේෂයෙන්ම අවුරුදු 3 විතර පයින්නකොට ඒ දරුවන් හරිම දඟකාරයි. දෙමව්පියෝ ළමයි ගැන තියෙන අවධානය නැතිවීම නිසා තමයි මේ ගොඩක්ම අනතුරු සිදු වෙලා තියෙන්නේ. දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ යුතුයකමක් තමයි ළමයි ගැන අවධානය වැඩි කිරීම. අනතුරක් සිදුවෙන්න ඇසිපිය හෙළන මොහොතක් ඇති කියලා මා නිතරම කියන්නේ ඒකයි. හොඳයි. ඒ අතරේ ඔන්ලයින් දැන් තව ටිකකින් ඔන්ලයින් පටන් ගනි. දිගට හරහාට ඔන්ලයින්. සීයලා දෙන්නේ කළා තියෙන වැඩක් දන්නවද? ඔන්ලයින් ඉගෙනුම මුණුපුරු මිනිපිරියන්ට පීඩාවක්. සීයලා දෙදෙනෙකුගෙන් ළමා අධිකාරියට පැමිණිල්ලක්. සුජිත් හේවාජෝලි ගේලියන්. ජංගම දුරකථන හා පරිගණක කරා කරන ඔන්ලයින් අධ්‍යාපනයෙන් තම මුණුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතැයි මුත්තණුවන් දෙදෙනෙක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කළා. ඒ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ ඒ ගැන ලංකාදීපයට කියලා. මේ තත්ත්වය නිසා ඔන්ලයින් අධ්‍යාපනය සීමා කරන්නයිද එම දෙදෙනා ඉල්ලීමක් කර ඇති බව කී සභාපතිවරයා මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නයි නිලධාරීන්ට උපදෙස් දුන්නා කියලායි කියන්නේ. මේ අතර ඔන්ලයින් අධ්‍යාපන හේතුවෙන් ජංගම දුරකථන වලට අධික ලෙස ඇබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්න වලට ගොදුරු සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විධානපතිරණ කියලා තියෙනවා. මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවගෙන ඇතැයිද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියනවා. එම පීඩාවකට පත් වෙලා තිබෙනවා නම් මේ ගැන යලි හිතන්න අවධානය යොමු කරන්න. කොහොමරි අප්‍රේල් 19 වෙනිදානේ නැවත සියල්ලම යථා තත්ත්වයට පත් වෙන අධ්‍යාපන දවස. එදායින් පස්සේ අපි ක්‍රමවේදේ පුරුදු විදියට පරිස්සමට හදාගෙන ඉස්සරහට යමු. ඊයේ මැච් එක ලෙජන්ඩ්ස්ලාගේ මැච් එක ඊටම ඉහළ තරංකාරීත්වයකින් යුක්තව අපේ කණ්ඩායම අවසන් මහා තරගයට ආවා. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම අර ජාත්‍යන්තරයේ මේ මොහොතේ ක්‍රීඩා කරන කණ්ඩායමක අවසන් මහා තරගයක්සේ උණුසුමට ආවා. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගේ ඈත්ලා යන අවස්ථාවක අපේ ලෙජන්ඩ්ස්ලා යලිත් ක්‍රීඩාලෝලීන්ව ක්‍රීඩාවට ආකර්ෂණය කරගත්තා. ඒ නිසා වර්තමානයේ තරංකාරී තරඟවලට වඩා ලෙජන්ඩ්ස්ලාගේ තරඟාවලියට දැඩි අවධානයක් යොමුණා. තියුණු තරඟයකින් පසු අපි පරාජයටපත් වුණු පුවත විශ්ව මුදියන්සේ පත්තරයට ලියලා තියෙනවා. සටන්කාමී ජයකින් ඉන්දිය ලෙජන්ඩ්ස් ශූරතාව දිනයි. පාලනය කිරීමට අසීරු වූ යුවරාජ් සිං සහ යූසුෆ් පතාන්ගේ ප්‍රවේශකාරී ප්‍රතිආරම්භයත් ඉන්දිය පීඩනාත්මක පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් 2020 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා. අන්තිමට ආවේ එක ළඟ තියෙන රටවල් දෙක ඉන්දියාවයි ලංකාවයි. ඉන්දියාව හැම මොහොතකින්ම හැම අවස්ථාවකින්ම ඊයේ ඉදිරියෙන් හිටියා. ප්‍රහාරාත්මක ප්‍රතිආරම්භයක නිරත වුණා යුවරාජ් සිං යූසුෆ් පතාන් සමගින් ඔවුන් දෙදෙනාගේ ප්‍රහාරාත්මක ප්‍රතිආරම්භය නතර කරන්නට අපේ පන්දු යානන්ට පුළුවන්කම ලැබුණේ නැහැ. ඇතැම් විට එක් ඕවරයකදී ලකුණු 22ක් පවා ඔවුන් දැහැගත්තා. ඒකත් එක්කයි මේ තත්ත්වයේ මතුනේ. අන්තිමට අපි අනුශූරතාවයෙන් සෑහීමකටපත් වුණා. හැබැයි මේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලට මේ මොහොතේ කියන්න ඕනි ඔබ කලේ සුවිසල් කාර්යභාරයක්. ක්‍රීඩාලෝලීන්ව නැවත ක්‍රිකට් ක්‍රීඩාවට ආකර්ෂණය කළා. ක්‍රීඩාවෙන් ඈත් වෙමින් තිබුණු වටපිටාවකයි මේ සිදුවුනේ. කාටුන් පෙළටයි යන්න හදන්නේ. අපි පටන් ගමු මව්බිමෙන්. මේ MD වීරරත්නගේ කාටුන් එක. දෙන්නගේ දෙවස් කාන්තාව කියනවා බස් කැමුණු කියනවා
රියදුරන්ට කොන්දොස්තරලාට එන්නත දුන්නේ නැත්නම් බස් වර්ජනය කරනවලු. මහත්තයා කියනවා ඔව් ඉතින් දන්න දේනේ. ඕන දෙයකට වර්ජනය. එහෙමද? ඒකට චීන එන්නත පිළිබඳව අපි විමසන්නට උත්සාහයක් දරමින් ඉන්නවා. ඒ తত্ত্বය ඒකේ අනුමැතිය පිළිබඳව ලබා දීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගත යුතු තිබෙන නිසා චීනෙන් එන එන්නත පිළිබඳව විමසන්නට අප සූදානමින් සිටිනවා. අද දිවයිනේ උදේවිමලස්ත්‍රීගේ කාටුන් එක මෙන්න. තාත්තයි පුතයි වගේ ඇඳලා තියෙන්නේ. කිඹුල් වල්ග දෙක්කොත් පිටිපස්සෙන් පේන්න තියෙනවා දෙපැත්තෙම. දෙන්නගෙම නහය දික් කියලා කීපුවටද දන්නේ. ගහේ හැදුණු කට්ට ඕනද උල් කරන්ට. එහෙමයි දාලා තියෙන්නේ. ඒ තාත්තයි පුතයි සංකේතවත් කරලා තියෙන්නේ. මේ තලන්ගේ එතුමා කාටුන් එක. රෝහිතද කොහෙද දුවගෙන ඇවිල්ලා එතුමාට කියනවා මම නඩුවෙන් නිදාස්. එතුමා කියනවා ප්‍රීතිමත් ආරංචියක් දීපම් මචං අත මේක දේශපාලනය කරන අප හැමදෙනාගේම සුවිශේෂී ජයග්‍රහණයක් කියලායි එතුමා අත උස්සවන්නේ. මේ අද පත්තරේ ජනරාඩි කාටුන් එක. දේශපාලක රාණිට කියනවා ලෝක සතුටු දර්ශකයේ ලංකාව 129 වෙලාලු. රාණි කියනවා ඒක නම් වැරදිද කොහෙද? ඇයි රාණි? සර්ලගේ කතාවලට අපි hina වීගෙනම ඉන්නේ. දේශපාලඥයන්ගේ කතාවලට hina වීගෙනම ඉන්නකොට සතුටු දර්ශකයේ ඉස්සරහට එන්න එපයි. අද මව්බිමේ MD වීරරත්නගේ කාටුන් එක. මෙන්න පුරවැසියෙක් පස්සෙන් පන්නනවා පොලිසිය මොකක් හරි අරන් යනවා කියලා. පුරවැසියා කියනවා උදළු මිටක් කැපුවේ සර් කියලා. හැබැයි දේශපාලඥයා මා ගස් කපාගෙන යනවා. ඒකට පේන්නේ නැද්ද? ඇතැම් අය වෙන්නේ නැති නේ. අපි එහෙම කියමුකෝ. රටේ මුල්ලේ මුදන් නායකගේ ඇත්ත නැත්ත කවි දෙක මෙන්න. විමසිලිමත්ව බැලු විට ඇස් පනා පිට වන රක්ෂිතයේ පත්වෙනවා විනාශෙට. ඉදිවේ ගොඩනැගිලි තැන තැන මනාපෙට අවසර ලැබේ ඔවුනගේ වාසනාවට. ලියාගෙන ඔප්පු උරුමයකට නියම නීතිය කඩාගෙන යයි ඇති හැකි අයම අහිමිව ගියත් මතු මුළු වන අඩවියම කනවා වැටයි නියරයි කදිමෙට ගොයම. මෙන්න තවත් කවියක් දවසේ පද 4 විදුර අබේනායකගේ. මේ පද 4 මොකක්ද කියන්නේ? මා පරිසරය රැකගත් හැටි රටම දනි ජනපති කියයි සමහර අය මටම බනි. පෑනෙන් හඬින් රට හඬවන පිරිස පෙනී සගවා තිබූ පරණ කඩුවක් අතට ගනි. මේ ඊළඟට දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. දේශපාලක කියනවා උඹලට අවුරුදු කන්න සතොසෙන් සහන මල්ලක් දෙනවලු බං. පුරවැසියා කියනවා අහනවා හේ කියන්නේ සර් අවුරුදු කන්න කලින් පොර කන්න වෙනවා. සහන මල්ලක් ආවම අවුරුදු කන්න කලින් පොර කන්න වේද? පොර කන්න යන්න එපා. සෞඛ්‍ය ආරක්ෂිත බව වැදගත්. තලන්ගේ අනේද කියන්නේ කවිය දැන්. අපි අඩු කලේ රුපියල් 50ක බද්ද මුදලාල්ලාට බොර කරගන්නයි හොද්ද. දේයයි ඔහෙලට ඒ ලාභයේ සුද්ද. ඇයි සිතනුවේ මිනිසුනි මොලයක් නැද්ද? ලාභය අපිට දෙයි කියලා හිතන්න එපා කියලායි කවියෙන් කියලා තියෙන්නේ. ඒ අතරේ ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම් කාටුන් එක දැන් අවුරුදු කන්න බන්දුලගෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් රුපියල් 1000කට දෙනවලු. වේල් කීයකටද සර්? ඔක වේල් කීයකටද දෙන්නේ? ඔන්න ප්‍රායෝගික ප්‍රශ්නයක්. ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන් කවුද ඉන්නවා? මෝල්නිමියා වෙන්න ඇති සංකේතවත් කරලා තියෙන්නේ. කළු කඩේද සංකේතවත් කරලා තියෙන්නේ. එහා පැත්තෙන් හාල් මිටිය තියෙනවා. එතකොට මේ දැවන්ත ආදියා බන්දුල බලාගෙන ඉන්නේ. පහළ කොටසේ ඇඳිවත නැතුවද පුරවැසියත් නිර්වත වසාගෙන ඉන්නේ Tamanගේ මල්ලෙන්. දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ දැන්. දේශපාලක කියනවා ඔන්න උත්සව සමයේ හාල් 97ට දෙනවා කියලා. අපේ මහින්දානන්ද කියනවා. පුරවැසියා කියනවා අපිට තියෙන ප්‍රශ්නේ කවද්ද ඔය උත්සව සමයේ පටන් ගන්නෙ? ආන් ඒක කියන්නේ අපිට තියෙන ප්‍රශ්නේ ඔය උත්සව සමයේ පටන් ගන්නෙ කවද්ද? එතකන් බලන් ඉන්නේ. ලංකාදීපේ දාසාපලානගේ ස්වාරිස් ආනවා මහින්දානන්දගේ. හිතපු විදියට සෑර්ලට වී හොයාගන්න බැරි වුණා නේද? එතකොට මහින්දානන්ද කියනවා ඒ උනාට හාල් ගේන්න ඕනේ රටවල් අපි හොයාගත්තා ස්වාරිස්.
හොයා ගන්නම් ස්වාරිස් කියලායි කියන්නේ. අන්න ඒක නම් හොයාගනී වගේ. මේ ගජමන් නෝනාගේ ගිනි කසේ කවිය හිස ගිනි ගනි මිල ඇස ගැටුනම හාලේ බත් හැඳි ගණන අඩු වී යනවා වේලේ. එහෙමේ විසිකර පලකට නෑ බෝලේ තව නැතුවද හාල් බිස්සේ හෝමි මෝලේ. අවසානය ගන්නයි මේ සූදානම තිලකගේ තුන්වන්සල කවිය. කන්නට අනාගෙන කහකිරි නොමැති හොදී හාල් ටික ගන්න දවසේ කුලිය මදි. දුප්පත් අය සිටි දුක්ගිනි ගොඩක වැදී පාලක පිරිස ගොළු බීරන් පරිදීදී. ඒවයි කවිය අවසන් කරලා තියෙන්නේ. හොඳයි අපි ඔබට සඳහන් කළා චීන එන්නත ගැන තවදුරටත් දැනගන්න ඕනේ. ඔබව දැනුවත් කරන්න ඕනේ. ඒක අනුමැතිය හරියටම හරියද? එතකොට ඒක සිදුවන්නේ කොහොමද? ඒකේ தත්ත්වය මොකද්ද? ඒ පිළිබඳව නමුත් අපිට වක්කියුතු බලධාරියෙක් සම්බන්ධ කරගන්නට මේ වුණ විට හැකියාව ලැබී නැහැ. ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළින් චීන එන්නත පිළිබඳව අලුත්ම තත්ත්වයන් සහ එහි අනුමැතිය හෝ එහි ඉදිරිය පිළිබඳව ඔබට කියන්න. හැමෝම විනාඩි කිහිපයකින් ලෝක සිතියමේ.